ඩිජිටල් බිස්නස් ස්ට්‍රැටජි DL8 විෂය අඩංගු වන කරුණු සාරාංශගත කිරීමට අපි මේ වීඩියෝයෙන් බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ ඩිජිටල් බිස්නස් ස්ට්‍රැටජි කියන විෂය මොන කොටස් වලින්ද සම්බන්ධිත වෙන්නේ කියලා. මුලින්ම පළවෙනි කොටස වශයෙන් තිබෙන්නේ ව්‍යාපාර උපාය මාර්ග හා තාක්ෂණ හඳුන්වා දීම. දැන් අපිට පේනවා මේ එක එක විෂය කොටස් වල බර තැබීමක් සිද්ධ කරලා තියෙනවා. වෙයිට් එකක් ලබා දීලා තිබෙනවා. 20%ක් 25%ත් 30%ත් 25%ත් වගේ ප්‍රමාණ වලින් මේ එක එක කොටස් මේ සිලබස් එකේ තියෙන විෂය මාලාවේ තියෙන කොටස් මේ විදිහට බර තැබීමක් කරලා තියෙනවා. හැබැයි මේ A B C D කියන කොටස් හතර එක හා සමානව වැදගත් වෙනවා මේ මොඩියුල් එක මේ විෂයට ඔයගොල්ලෝ සූදානම් වීමේදී. එතකොට ඔයගොල්ලෝ ළඟ මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා සිංහල මාධ්‍ය මේක වොලියුම් දෙකකට තියෙන ඔයගොල්ලන්ගේ ස්ටඩි පැක් එක. මේ වොලියුම් 1 එකේ තිබෙන්නේ part A සහ part B. එතකොට වොලියුම් B එකේ දෙවෙනි කොටසේ part C සහ part D තියෙනවා. එතකොට අපි මේ කොටස් දෙකම මේ වීඩියෝෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේ සිලබස් එකේ තියෙන මේ ස්ටඩි පැක් එකේ තිබෙන සියලුම කොටස් ගැඹුරින් විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට මේ ස්ටඩි පැක් එක නිවැරදිව භාවිතා කරලා මූලාරම්භයක් අරගන්න අවශ්‍ය වෙන ආකාරයට තමයි අද අපි මේකේ පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට මම සමහර අවස්ථාවලදී මේකේ ඉංග්‍රීසි පරිවර්තනයේ වචන කොටස් සහ ඉංග්‍රීසි මාධ්‍ය කොටසුත් මේකත් එක්ක භාවිතා කරනවා ඒ අවශ්‍ය තැන්වලදී. එතකොට අපි බැලුවොත් දැන් පළවෙනි කොටසේ කොටස් 3ක් chapters 3ක් වශයෙන් මේක තිබෙනවා. ව්‍යාපාර කළමනාකරණ ක්‍රියාවලිය සහ තාක්ෂණය, සංවිධානයක තාක්ෂණ කළමනාකරණය කිරීම, ව්‍යාපාර හා වාණිජ්‍ය කටයුතු ඩිජිටල්කරණය කිරීම. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් එක තියෙන්නේ business management process and technology, managing technology in organizations, digitization of business and commerce. ඊට පස්සේ part B එකේ chapters දෙකක් තිබෙනවා. ව්‍යාපාරයත් තුළ පවතින තොරතුරු පද්ධතිවල කාර්යභාරය, ඒ කියන්නේ role of information systems in businesses, සංවිධාන සම්පත් සැලසුම් කිරීමේ පද්ධතිය. ඔබට වඩාත් හුරුපුරුදු නම නම් ERP Enterprise Resource Management Systems. එහෙනම් අපි එකින් එක මේක විසඳලා බලමු. මේකේ කොහොමද මේ කරුණු සාකච්ඡා කරලා තිබෙන්නේ කියලා. පළවෙනි පරිච්ඡේදය අපි බලමු මොනවද තියෙන්නේ කියලා. එතකොට පළවෙනි පරිච්ඡේදයේ ඔයගොල්ලන්ට මුලින්ම මෙන්න මේ කොටස දැක ගන්න හම්බ වෙනවා. මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා පොත් දෙකක මුල් කවරය පිට කවරය. එතකොට මේක මේ විෂයේ ස්ට්‍රැටජි එහෙම නැත්නම් උපාය මාර්ග යනුවෙන් සඳහන් කරන්න මෙන්න මේ පොත්වල ආభాෂය අරගෙන තියෙනවා. එතකොට ඔයගලන්ට මේක බැලුවොත් පේනවා මේ පොත් දෙකම ලියලා තියෙන මේ වගේ පොත් ගණනාවක් ලියලා තියෙන මේ ජොන්සන් වයිටින්ටන් ස්කෝල්ස් කියන ඒ පුද්ගලයන් තුන් දෙනා ඒගොල්ලෝ ස්ට්‍රැටජි පිළිබඳ ඒ කියන්නේ මේ උපාය මාර්ග පිළිබඳ සෑහෙන කාලයක් තිස්සේ ඉතා වටිනා පොත් කීපයක්ම පළ කරලා තියෙන ලෝකයේ විශාල ප්‍රමාණයෙන් මේ පොත් භාවිතයට ගන්නවා. විශ්වවිද්‍යාල ගණනාවක මේ පොත් තමන්ගේ විෂය ධාරාවේ අත්පොත් විදිහට පාවිච්චි කරනවා. එතකොට ඔයගලන්ට මේක අර්ථ දැක්වීමේදී උපාය මාර්ගය එහෙම නැත්නම් ස්ට්‍රැටජි කියන එක අර්ථ දැක්වීමේදී මෙන්න මේ පොත් වලින් අරගෙන තමයි කරුණු භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ වගේ ඔයගලන්ට අපි කියනවා terms කියලා මේ වගේ terms ඔයගලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ පටන් ගනිද්දී ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් මේකේ සඳහන් මේ පොතේ සඳහන් වෙන විදිහට, ඒ කියන්නේ මේ පුද්ගලයන් ලියපු Exploring Corporate Strategy කියන පොතේ සඳහන් වෙන්නේ කුමක්ද? උපාය මාර්ගය යනු දිග කාලිනව සංවිධානික දිශාව හා විෂයපතේ වන අතර එය ව්‍යාපාර පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගේ අපේක්ෂාවන් සපුරාලීමේ අරමුණෙන් සම්පත් හා නිපුණා වින්‍යාසය කිරීම තුළින් වෙනස් වන පරිසරයක් ලබා ගන්න. එතකොට ඒ විදිහටම මේක
ඉංග්‍රීසි මාධ්‍ය තමයි මුලින්ම මේක ලබාගෙන තිබෙන්නේ. එතකොට strategy is the direction and scope of an organization over the long term which achieves advantage in a changing environment through its configuration of resources, competences with the aim of fulfilling stakeholder expectations. එතකොට ඔන්න ඔය විදිහට ඔයගලන්ට මේ ටෙක්ස්ට් බුක් එකේ තනින් තන මේ definitions එක එක විෂය කොටස් වල definitions බලා ගන්න පුළුවන්. එතකොට උපාය මාර්ගික මට්ටම් බැලුවොත් මේකේ සඳහන් කරලා තියෙනවා උපාය මාර්ගික මට්ටම් තුනක්. ඉහළම මට්ටම ඒ කියන්නේ ආයතනික මට්ටමේ මුළු ආයතනයෙන් බලපාන මට්ටමේ. එහෙම නැත්නම් අපි කියනවා group of companies මුළු group එකටම බලපාන මට්ටමේ. ඒ මට්ටමේ තීරණ වලට corporate strategy කියලා කියනවා. මුළු corporate එකට. එතකොට ඒ corporate එකක් ඇතුලේ විවිධ භාණ්ඩ හා සේවා සපයන සමාගම් කීපයක් තිබෙන්න පුළුවන්. එතකොට ඒ මුළු සමාගම් සමූහයටම බලපාන විදිහට සංයුක්ත උපාය මාර්ග තීරණය කරන්න පුළුවන්. ඒ දීර්ඝකාලීනව සමූහයේ සමාගමේ දිශාව වෙනස් කරන උපාය මාර්ග විදිහට මේක corporate strategy එහෙම නැත්නම් සංයුක්ත උපාය මාර්ග බලා ගන්න පුළුවන්. ඊට පසුව දෙවනි මට්ටම. ඒ කියන්නේ ව්‍යාපාර කීපයක්, ආයතන කීපයක්, භාණ්ඩ කීපයක් එකතු කරලා භාණ්ඩ සේවා සපයන කොටස් කීපයක් එකතු කරලා ආයතනය හැදිලා තියෙන වෙලාවක ඒ එක් එක් ආයතනය හෝ එක් එක් කොටස වෙන වෙනම ඒ ආයතනවල උපාය මාර්ග සකසා ගන්න ඕන. එක ආයතනයක් තියෙන්න පුළුවන් හෝටල් කීපයක් තිබෙන. ඒ ආයතනෙටම ට්‍රාන්ස්පෝර්ට් එහෙම නැත්නම් ලොජිස්ටික්ස් සේවාවකුත් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට මේ හෝටල් කීපය සමග බැඳලා තිබෙන තීරණ සහ මේ ලොජිස්ටික්ස් සමග බැඳලා තියෙන තීරණ වෙන වෙනම ඒගොල්ලන්ට ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒව ව්‍යාපාරික ඒකක මට්ටමින් තමයි මේ උපාය මාර්ග තියෙන්නේ. ඒකට අපි business strategy කියනවා. ඒකට ඒ hotel business එකේ strategies ඒ විදිහට ලබා ගන්නවා. transportation logistic business එකේ strategies ඒ විදිහට වෙනස් වෙනවා. එතනත් පල්ලෙහාට ගියාම මෙහියුම් මට්ටමේ ඒ කියන්නේ මේක ක්‍රියාත්මක කරනකොට එදිනෙදා මේ ගන්න තීරණ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විකුණුම් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ එදිනෙදා ගන්න තීරණ මෙහියුම් හෝ ක්‍රියාකාරී උපාය මාර්ග මට්ටමට අයත් වෙනවා. ඊට පස්සේ මේ උපාය මාර්ගික තීරණවල ලක්ෂණ බැලුවොත් මොන වගේ ලක්ෂණද තියෙන්නේ? මේවා සංකීර්ණයි, කොම්ප්ලෙක්ස්. ඇයි මේවා සංකීර්ණ වෙන්නේ? මේ උපාය මාර්ග තීරණයක් ගැනීමේදී විශාල තොරතුරු ප්‍රමාණයක් සහ අපි කියනවා ගොඩක් alternatives, ගොඩක් options, ගොඩක් දිශානතීන් ගැන හිතලා බලලා තමයි මේ තීරණ ගන්න ඕනේ. එතකොට මේක හරිම කෙලින් ගන්න සරල තීරණයක් වෙන්නේ නැහැ. මේක සංකීර්ණ තීරණයක්. මේකට ගොඩාක් සාධක බලපානවා. ඊට අමතරව මේකේ මේ ගන්න තීරණේ මේක උපාය මාර්ගික තීරණයක් වෙන නිසාම මේක අනාගතයට බලපාන නිසා මේකේ අවිනිශ්චිත ස්වභාවයක් තියෙනවා. ව්‍යාපාර මෙහෙයුම් කෙරෙහි මේක බලපෑමක් ඇති කරනවා. මොකද මේ ගන්න උපාය මාර්ගික තීරණ ඊට පස්සේ ආයතනික මට්ටමින් සහ මෙහෙයුම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එහෙම ක්‍රියාත්මක කරනකොට ඒ ගන්න තීරණය අයත් මුළු සමාගමට මේ සමාගම් ජාලයටම මේකේ බලපෑම ඇති කරන්න පුළුවන්. එතකොට දැන් මේ තීරණ ගන්න අතරතුරේ මේකට අපි තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. එතකොට විවිධ ආකාරයේ අගයක් නිර්මාණය කරන්න මේ තාක්ෂණ භාවිතා කරන්න පුළුවන්. එතකොට අග එකතු කරන්න පුළුවන් මෙහෙයුම් ක්‍රියාවලියේදී. ඒ කියන්නේ තාර්කික ලෙස මේ මෙහෙයුම් ක්‍රියාවලියට මේ තාක්ෂණය බොහොමත්ම උදව් කරගන්න පුළුවන්. ඊට අමතරව නව නිර්මාණ සහ අලුතෙන් සේවාවන් හඳුන්වා දෙන්න පුළුවන් මේ තාක්ෂණය මාර්ගය. අවසාන වශයෙන් තොරතුරු ලබා ගැනීම, විශ්ලේෂණය කිරීම හා ඒවා එක් එක් කාර්යයන්ට භාවිතා කරන්න මේ තාක්ෂණය අපිට උදව් වෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ වටිනාකම්. එහෙම නැත්නම් අගය දාමයට කියන්නේ අපි පුරුදු වචනෙන් කිව්වොත් value chain. value chain එකට කොහොමද මේ තාක්ෂණය එහෙම නැත්නම් මේ ටෙක්නොලොජි එක කොහොමද අපේ අගය දාමයට බලපාන්නේ? එතකොට ගොඩක් අපි දැකලා තියෙන දෙයක් තමයි අපි අහලා තියෙනවා මේ ERP එකක් පාවිච්චි කරනවා මේ ආයතනේ.
එතකොට මේ ERP එකෙන් තමයි මේ සියලුම ආයතනයේ මෙහෙයුම් කටයුතු මේ අනුගත කරගෙන තියෙන්නේ. එතකොට ද්‍රව්‍යයන් මිලට ගැනීමට වෙන්න පුළුවන්, සාමාන්‍ය ඔපරේෂන් එක කරගෙන යන්න වෙන්න පුළුවන්, භාණ්ඩ බෙදා හැරීම වෙන්න පුළුවන්. මේ මෙතන කතා කරපු දේවල් වලට අමතරව තව බැලුවොත් අලෙවිකරණයේදී, සේවා සැපයීමේදී, ප්‍රතිසම්පාදනය කිරීමේදී, එහෙමත් නැත්නම් මේ මානව සම්පත් ඒ කියන්නේ HR මැනේජ්මන්ට් එකටත් මේ තාක්ෂණයෙන් ලොකු බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටස මම මේ පොතෙන් උපුටා ගන්නවා. මේක අපි කියන්නේ මේ ගොඩක් කතා කරාට මේක අපි ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදිහටම භාවිතා කරලා නැති නිසා මට හිතුණා මේක මෙතනට උපුටා ගන්න. මේකට තමයි value chain analysis කියන්නේ. මේ value chain analysis කියන්නේ මේක මේ අපි කියනවා අර පෝටර් කියන මයිකල් පෝටර් කියන පුද්ගලයා විසින් ගොඩක් මැනේජ්මන්ට් සම්බන්ධ දේවල් හඳුන්වා දීලා තියෙන පුද්ගලයෙක්. එතකොට මේ 1985 දී value chain analysis කියන සංකල්පය ඉදිරිපත් කරා. එතකොට අදටත් අපි value chain analysis කියලා මේ සංකල්පය පාවිච්චි කරනවා. එතකොට ඔයගලන්ට මේකේ බැලුවොත් මේ යටින් මේ ප්‍රධාන ෆවුන්ඩේෂන් එක පාදම විදිහට භාවිතා කරලා තියෙන්නේ මූලික කාර්යන ආයතනයක. ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස් ඒ කියන්නේ කොහොමද අපි අමුද්‍රව්‍ය මේ දේවල් ලබා ගන්න. එතකොට අපි ඔපරේෂන් එක කොහොමද අපි කරගෙන යන්නේ. ඊට පස්සේ අපි මේ භාණ්ඩ හා සේවා කොහොමද පාරිභෝගිකයා අතර ගෙන යන්නේ. ඊට පස්සේ අපි අලෙවිකරණය විකිණීම් සහ මේ දේවල් කරන්නේ කොහොමද. ඒවා විකුණුවාට පස්සේ සේවාව විකිණීමෙන් පසු සේවාව අපි පාරිභෝගිකයට ලබා දෙන්නේ කොහොමද. එතකොට මේවා තමයි මේ වැලියු චේන් එකේ සලකලා තියෙන ප්‍රයිමරි ඇක්ටිවිටිස්. ඒ කියන්නේ මූලිකම ඇක්ටිවිටිස්. මේ ඇක්ටිවිටීස් ඒ කියන්නේ මේ එක එක ක්‍රියාවන් කරන්න අපිට තනියෙන් මේක කරන්න බෑ. අපිට තව සපෝට් ඇක්ටිවිටීස් මේකට සහාය වෙන වෙනත් කාර්යයන් තියෙනවා. මේක ඩිරෙක්ට්ලි ඒ කියන්නේ කෙලින්ම මේකට බලපාන්නේ නැතත් මේ කාර්යයන් හරියට කරගන්න අනිත් දේවල් හරියට තියෙනවා. එතකොට ඒවට අපි කියනවා සපෝට් ඇක්ටිවිටීස්. ඒව තමයි මේ උඩින් පේන්නේ මේ ඩයග්‍රෑම් එකේ ඇඳලා තියෙන ආකාරයෙන් ඔයගලන්ට පේනවා ඇති මේ පල්ලෙහා තියෙන ප්‍රධාන කාර්යයන් වලට උදව්වක් වෙන්න තමයි මේ එක එක ඇක්ටිවිටීස් තියෙන්නේ. එතකොට human resource ඒ කියන්නේ මේ දේවල් වලට අවශ්‍ය සේවකයන් මේ හැම වැදගත් කාර්යයකටම අපිට හොඳ සේවක පිරිසක් අවශ්‍යයි. හොඳ දක්ෂ උනන්දුවෙන් වැඩ කරන සේවක පිරිසක් අවශ්‍යයි. එතකොට මේ සේවක පිරිස අපිට ලබා ගන්නේ මේ HR management කියන human resource management කියන කාර්යයෙන් තමයි ඒක අපිට ලබා දෙන්නේ. එතකොට මේ සේවකයන්ට මේ තියෙන කාර්යයන් කරගන්න අලුත් සහ නිවැරදි සහ ප්‍රමාණවත් තාක්ෂණය අවශ්‍යයි. එතකොට ඒක අපිට ටෙක්නොලොජි ඩෙවලොප්මන්ට් කියන කොටසෙන් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේ තියෙන හැම අංශයක්ම එකතු වුනහම තමයි අපිට මේ මාජින් එක, ඒ කියන්නේ මේ ලාභාංශය වෙත අපිට ළඟා වෙන්න පුළුවන්. එතනින් අපි යනවා දැලුම් කළමනාකරණ පද්ධතිය. එහෙම නැත්නම් knowledge management. එතකොට මෙතන සඳහන් වෙන්නේ කොහොමද අපි අපේ ආයතනයේ තියෙන දැනුම කළමනාකරණය කරගන්නේ. එතකොට මේකේ දැන් ගොඩක් දුරට මේ ආයතනවල කතා වෙන වචනයක් හෝ සංසිද්ධියක් මේක. මොකද දැන් තියෙන ආයතන ගොඩක් knowledge ඒ කියන්නේ ආයතනයේ සතු දැනුම මත ගොඩක් රඳාපවතින තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එතකොට මේ knowledge එක කළමනාකරණය කරගෙන නිසියාකාරයෙන් භාවිතා කරන්න ඕනේ අද තියෙන මාකට් එකේ එහෙම නැත්නම් වෙළඳ පොළත් එක්ක තරඟ කරන්න. ඊළඟට අපි කතා කරනවා workflow systems. එතකොට workflow system කියන්නේ කාර්ය ප්‍රවාහ පද්ධති. එතකොට කාර්ය මාලාවක් අපේ තියෙන workflow එකක්. ඒ කියන්නේ organization එකේ යම්කිසි කාර්යයන් කරන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදය අපිට පුළුවන් තාක්ෂණය භාවිතා කරලා ඒ ක්‍රමවේදය තාක්ෂණය මගින් හසුරුවන ක්‍රමවේදයක් බවට පාවිච්චි කරන්න. එතකොට අපි ඒක සරල ඇප්ලිකේෂන් එකක් process වෙලා approval එක වෙනකන් යන ඒ ක්‍රමවේදයේ ඉඳලා අමුද්‍රව්‍ය ලබාගෙන ඒක ප්‍රොඩක්ෂන් එකේ process වෙලා ඒක පාරිභෝගිකයා අතට යනකම් ඒ මැනේජ් වෙන ඒ කළමනාකරණය වෙන ක්‍රමවේදය වෙනකම් ඒක අදාළ වෙනවා. ඊළඟට අපි කතා කරනවා මේ ආයතනවල තිබෙනවා අපි මේ මම මේක ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ මෙතන. මේක තේරුම් ගන්න පහසු වෙයි. මේක ඉංග්‍රීසියෙන් අපි භාවිතා කරමු ඒක නිසා. ආයතනයේ තිබෙනවා ඉන්ට්‍රානෙට් කියලා කොටසක්.
ඒ කියන්නේ ඒක අපිට වෙනමම දකින්න ලැබෙන කොටසක් නෙමෙයි මේ අපේ පරිගණක ජාලය අපිට ආයතනය ඇතුලේ යම් කිසි කාර්යභාරයකට අපි පාවිච්චි කරන කොටස අපි ඉන්ටර්නෙට් කියලා හඳුන්වනවා. ඒක අපිට දකින්න ලැබෙන වෙනම උපකරණයක් නෙමෙයි භෞතික වශයෙන්. ඒක අපි භෞතික නොවන විදිහට හඳුන්වන කොටසක්. එතකොට මේ ඉන්ට්‍රානෙට් එකට අයත් වෙන්නේ කියන්නේ අපේ ආයතනයක තිබෙන කම්පියුටර් සිස්ටම් එකට නෙට්වර්ක් එකට අපි අපේ පරිගණක ආයතන තියෙන පරිගණක ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට ආයතනය ඇතුලේ සියලු දෙනා මේ පරිගණක භාවිතයෙන් ඒ තමන්ගේ රාජකාරිය සිද්ධ කරනවා. එතකොට මේක ඉන්ට්‍රානෙට්. ඒ කියන්නේ මේ ආයතනයේ අභ්‍යන්තරයේ වැඩ කටයුතු කර ගැනීමට භාවිතා වෙන්නේ මේක. එතකොට ආයතනයෙන් පිට ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් ඔබට ගෙදර ඉඳලා ඉන්ටර්නෙට් එකේට සම්බන්ධ වෙන්න බෑ. හැබැයි මේ ඉන්ටර්නෙට් එක අන්තර්ජාලයත් සමග තාක්ෂණික ක්‍රමවේදයකින් ආරක්ෂිතව, ඒ කියන්නේ අපි ඒකට කියනවා ෆයර්වෝල් එකක් පාවිච්චි කරලා සිකියුරිටි ආරක්ෂිත ක්‍රමවේග පාවිච්චි කරලා මේක අපි ලබා දෙනවා ආයතනෙ පිටත ඉන්න අයටත් භාවිතා කරන්න. එතකොට ආයතනෙ පිටත ඉන්න අය කිව්වොත් එහෙම අපේ සප්ලයර්ස්ලා, අපිට භාණ්ඩ සපයන අය, අපේ කස්ටමර්ස්ලා, එහෙම නැත්නම් අපේම සේවක මණ්ඩලය වෙන තැනක ඉඳන් මේකත් එක්ක සම්බන්ධව වැඩ කරන්නේ. අන්න එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ එක්ස්ට්‍රානෙට් කියන පහසුකම ලබා දීම. ඒතර මේකත් මේ අපේ තියෙන කම්පියුටර් සිස්ටම් එකේ නෙට්වර්ක් එකේ තිබෙන පහසුකම. එතකොට එක්ස්ට්‍රානෙට් ආකාරයට අපේ සිස්ටම් එක සැකසීම තුළින් අපිට පුළුවන් මේක බාහිර පුද්ගලයන්ොත් මේකට සම්බන්ධ කරගන්න. එතකොට එක්ස්ට්‍රානෙට් එක ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ ස්ටඩි පැක් එකේ පෙන්නලා දීලා තියෙන ආකාරයට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඉන්ට්‍රොනෙට්ස් සහ සුප්‍රානෙට්ස් කියලා. ඒතර අපි මෙච්චර වෙලා අපි කතා කරේ එක්ස්ට්‍රානෙට් එකේ ඉන්ට්‍රොනෙට්ස් කියන පාර්ට් එක. ඒ කියන්නේ අපේ ආයතනයේට අදාළ නෙට්වර්ක් එක අපේ ආයතනයේ තියෙන සිස්ටම් එකට බාහිර ආයතන සහ පුද්ගලයන් ඒකට සම්බන්ධලා, ඒ කියන්නේ ලොග් වෙලා අපේ ආයතනෙත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට හැබැයි අපි මේ මේ පද්ධතියේ තියෙන සියලුම පාලනය කරන්න ඒකේ තිබෙන සියලුම ආරක්ෂක විධිවිධාන අපේ ආයතනය මගින් තමයි පවත්වාගෙන යන්නේ. ඊට අමතරව අපිට සමහර අවස්ථාවලදී සිද්ධ වෙනවා බාහිර ජාලයකට සම්බන්ධ වෙන්න. නමුත් ඒ ජාලය අප ආයතනයේ පාලනයේ තිබෙන ජාලයක් නෙමෙයි. ඒක බාහිර ජාලයක්. ඒකට උදාහරණයක් විදිහට අපි පහසුවෙන්ම සලකලා බැලුවොත් අපිට මේකට උදාහරණයක් විදිහට ක්‍රිබ් එක ගන්න පුළුවන්. එතකොට මූල්‍ය ආයතන සියලුම මූල්‍ය ආයතන මේ ක්‍රිබ් එකත් සමග සම්බන්ධ වෙලා තියෙන ඔන්ලයින් මාර්ගයෙන්. එතකොට මේ මූල්‍ය ආයතනවල තියෙන දත්ත ක්‍රිබ් එකට ලබා දෙන්නත් ක්‍රිබ් එකේ තිබෙන දත්ත මූල්‍ය ආයතනවල අවශ්‍යතාවයට ලබා ගන්නත් පුළුවන්. එතකොට මේක මේ මූල්‍ය ආයතනවල පාලනයෙන් තොරයි. නමුත් හැමදෙනාගේම බෙනිෆිට් එක සඳහා මේ ක්‍රිබ් එක කියන සිස්ටම් එක පාවිච්චි වෙනවා. එතකොට ඒක සුප්‍රානෙට් එකක් විදිහට ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු විශේෂඥ පද්ධතියක්. එහෙම නැත්නම් එක්ස්පර්ට් සිස්ටම් එකක් කියන්නේ. එතකොට මේ එක්ස්පර්ට් සිස්ටම් එකක් කියන්නේ අපිට අපේ ඉන්නවා නම් විශේෂඥයෙක්. විශේෂඥ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමු වෛද්‍ය වෘත්තිය. එතකොට වෛද්‍ය වෘත්තියේ තීරණ ගන්න විශාල දැනුම් ප්‍රමාණයක් තියෙන්න ඕනේ මේ වෛද්‍යවරයාට. එතකොට රෝග ලක්ෂණ අනුව ඔහු හොය ඉගෙනගෙන තියෙන වෛද්‍ය විද්‍යාවට අනුව රෝග විනිශ්චය සිද්ධ කරනවා. ඒ කියන්නේ ඩයග්නොසිස් එකක් කරනවා. එතකොට සමහර මූලික රෝගවලට මේ ඩයග්නොසිස් එක අපිට පුද්ගලයෙක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙන්න මේ ආකාරයෙන් මේ විදිහට උෂ්ණත්වය සහ මේ දේවල් මේ විදිහට තිබෙනවා නම් මෙන්න මේ රෝග වලින් එකක් විය හැකියි කියන එක පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවට දැන් ලෝකේ භාවිතා වෙනවා මේ පරිගණක පද්ධතියකට මේ විශේෂඥයන්ගේ දැනුම ඉතුරු කරනවා. එතකොට ඒ පරිගණක පද්ධතියට අපිට පුළුවන් තීරණ ගන්න අපිට අප වෙනුවෙන් තීරණ ගන්න උදව් කරනවා. ඒකට උදාහරණයක් විදිහට මේ එක්ස්පර්ට් සිස්ටම්ස් තව භාවිතා වෙනවා වෙද ඒ කියන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වගේ එක්ස්පර්ට් සිස්ටම්ස් පාවිච්චි කරනවා. ඒකට ඒ පරිගණකයට පුළුවන් දැනට තිබෙන කාලගුණ දත්ත විශ්ලේෂණය කරලා
ඉදිරියට කාලගුණය පුරවකථනය කරන්න. එතකොට ඒ වගේ එක්ස්පර්ට් සිස්ටම්ස් වලින් විශේෂ කාර්යභාරයක් කරගන්න පුළුවන්. එතකොට මේ දැනුම් පද්ධතියන් සඳහා මොනවද උපාය මාර්ගයක් විදිහට අපිට බලන්න පුළුවන්. එතකොට මේකේ පියවර 5ක් තියෙනවා. එතකොට මේ පියවර 5 මම ඉංග්‍රීසියෙන් දක්වලා තියෙනවා. දැනුම් පද්ධතියක් ආයතනයක පවත්වාගෙන යන්නේ. කියන්නේ ආයතනයේ මේ දැනුම තියෙන පුද්ගලයෝ ළඟ. එතකොට මේ පුද්ගලයන්ට මේ දැනුම පුද්ගලොත් සමගම මේ දැනුම තියෙනකොට අපේ ආයතනවල අපි දෙයක් කියන බ්‍රේන් ඩ්‍රේන්. ඒ කියන්නේ මේ පුද්ගලයන් ආයතන වලින් ඉවත් වෙලා ගියාම ඒ තැනටපත් වෙන කෙනාට ඒ දේ කරගෙන යන්න අමාරුයි. එතකොට ඒ කාලයක් තිස්සේ එකතු වෙච්ච දැනුම තියෙන. එතකොට ආයතන වලට අවශ්‍යයි ඒ පුද්ගලයන් ළඟ තියෙන දැනුම ආයතනය වෙත ලබා ගන්න. එතකොට ඒක සඳහා ආයතනයක් සූදානම් කිරීමේදී මේ තියෙන මේ ඉන්න ස්ටාෆ් එකේ, ඒ කියන්නේ මේකේ වැඩ කරන කාර්ය මණ්ඩලයේ සහයෝගය අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. තව තාක්ෂණික දේවල් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒකට මේ ඔයගලගේ ටෙක්ස්ට් බුක් එකේ දක්වලා තිබෙනවා කොටස් 5ක්. සීනියර් මැනේජ්මන්ට් එකේ සපෝට් එක අවශ්‍යයි. නිසි ආකාරයෙන් IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන්නේ නෙට්වර්ක් එක, කම්පියුටර්ස්, ඒ හැම උපකරණයක් නිසි ආකාරයෙන් අවශ්‍යයි මේකට ගැලපෙන පරිදි. ඊට පස්සේ මේ පුද්ගලයන් ළඟ තියෙන දැනුම, ආයතන තියෙන දැනුම මේ දත්ත ගබඩා වලට ඇතුළත් කිරීමට අවශ්‍යයි. ඊට පස්සේ මේ D කියන්නේ developer sharing culture. කියන්නේ මේ ආයතනේ මෙච්චර කාලයක් තමන්ගේ දැනුම ආයතනයට හෝ වෙනත් කෙනෙකුට දෙන්න පුරුදු වෙලා හිටියේ නැති පසුබිමක් තිබුණ අවස්ථාවක ඒ දෙයට හුරු කිරීමටත් යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. නැත්නම් මේ තොරතුරු බෙදා ගන්න කාර්ය මණ්ඩලයේ එච්චර කැමති වෙන එකක් නැහැ. ඒ හතරම කරාට පස්සේ අවසාන වශයෙන් තමයි මේ දැනුම මේකට අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කැප්චර් කර ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ කොටසට අපි ගියොත් තාක්ෂණය හා නව්‍යකරණය තුළින් ව්‍යාපාර වටිනාකම් නිර්මාණය කිරීම. වටිනාකම් නිර්මාණය කිරීම. ඒ කියන්නේ value creation. එතකොට මේක කොටස් 3කින් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ value creation එකක් කොහොමද මේ තාක්ෂණයේ භාවිතයෙන් නිර්මාණය වෙන්නේ. එතකොට මේක ආයතනයක තොරතුරු ගබඩා වෙලා තියෙන සහ ඒක කළමනාකරණය කරන පද්ධතිය තුළ අපිට මෙන්න මේ වගේ සැකැස්මක් දකින්න පුළුවන්. එතකොට මේ පළවෙනියටම අපි කතා කරන්නේ information system strategy. ඒ කියන්නේ තොරතුරු පද්ධතිය පැත්තෙන් බැලුවාම එතන තියෙන මොකද්ද උපක්‍රමය. ඊට පස්සේ ඒක යටතේ තිබෙනවා. ඒ කියන්නේ මුළු තොරතුරු පද්ධතිය යටතේ ඒක එක කොටසක් තමයි තොරතුරු තාක්ෂණ උපක්‍රමය මොනවාද? අනිත් කොටස තමයි තොරතුරු කළමනාකරණය කරන උපක්‍රමය මොනවාද? ඒතර තොරතුරු පද්ධතියක් ගත්තාම ඒකේ උපකරණ සහ ඒකට අපි දාලා දෙන software ටික තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණය තියෙනවා. සහ ඒ පද්ධතිය අපි පවත්වාගෙන යන්නේ තොරතුරු කළමනාකරණය. එහෙනම් තොරතුරුත් මේකේ මූලික කොටසක්. එතකොට කොහොමද තොරතුරු කළමනාකරණය කරන්නේ? කොහොමද තාක්ෂණය කළමනාකරණය කරගන්නේ? ඊට අමතරව කොහොමද මේ තොරතුරු පද්ධතියේ උපක්‍රමය අපි හදාගන්නේ? එතකොට මේ ආකාරයෙන් දීර්ඝ වශයෙන් ඔයගොල්ලන්ගේ ස්ටඩි පැක් එකේ විස්තර තියෙනවා. එතකොට මම මේ වීඩියෝ එකට අරගෙන තියෙන්නේ ප්‍රධාන මාතෘකා කීපයක් විතරයි. මුළු ස්ටඩි පැක් එකම ඔයගොල්ලෝ පරිශීලනය කරන්න අවශ්‍ය වෙනවා විභාගයට පෙර. ඊළඟට අපි බලමු අගය නිර්මාණය සඳහා පරීක්ෂණ හා සංවර්ධනය. එතකොට අපි පොදු අධ්‍යයනයක් විදිහට ගත්තොත් එහෙම research and development R&D. R&D කියුවහම සාමාන්‍යයෙන් අපේ විවහාරයේ තිබෙන වචනයක්. එතකොට research කියන එක කොටස් දෙකකින් කරන්න පුළුවන්. මේක අපි අහලත් පුරුදුයි. pure research තියෙනවා, applied research තියෙනවා. එතකොට pure research ඒ කියන්නේ දැනට තිබෙන දැනුමට නව දැනුමක් එකතු කර ගැනීම. එතකොට ඒක එක රිසර්ච් වර්ගයක්. තව රිසර්ච් වර්ගයක් තියෙනවා දැනට තියෙන දැනුමෙන් කොහොමද ආයතනයකට වාණිජමය ලාභයක් ලබා ගැනීමට පාවිච්චි කරන්නේ.
එතකොට මේ පරීක්ෂණ වර්ග දෙකේ පළවෙනි පරීක්ෂණය, ඒ කියන්නේ pure research අසංකීර්ණ පරීක්ෂණවල මූල්‍යමය ප්‍රතිලාභයක් පරීක්ෂණය මගින් ලැබෙන්නේ නැහැ ආයතනයක. එතකොට commercial organisation මූල්‍ය වශයෙන් ඒ තිබෙන ආයතන මේ වගේ පරීක්ෂණ වලට යොමු වෙන්නේ නැහැ. මේ වගේ පරීක්ෂණ වලට යොමු වෙන්නේ විශ්වවිද්‍යාල සහ රජයන් විසින්. එතකොට ඒ ප්‍රතිපාදන වෙන් කරලා රිසර්චර්ස්ලා භාවිත කරලා දැනුම වැඩි දියුණු කිරීමේ පරීක්ෂණ ඒ රජයන් විසින් හරි ඒ විශ්වවිද්‍යාල විසින් කරනවා. පෞද්ගලික ආයතන applied research කරනවා. ඒ කියන්නේ ඒ pure research වලින් ලබා ගන්න අලුත් දැනුම් සම්භාරය කොහොමද භාවිතයට ගන්න, කොහොමද apply කරන එක තමයි applied research. ඊට පස්සේ development කියන්නේ දැනට තිබෙන භාවිතය වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා සොයා බැලීම. එතකොට මේ පළවෙනි පරිච්ඡේදයේ සාරාංශයේ විදිහට මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ හැම පරිච්ඡේදයක් chapter එකක් ඉවර වුණාමම සාරාංශයක් දක්වලා තිබෙනවා. ප්‍රශ්න කීපයක් දක්වලා තිබෙනවා. ඒවට පිළිතුරුත් ලබා දීලා තිබෙනවා. එතකොට මේ හැම පරිච්ඡේදයකම මේ කොටස් කියවන්න අවශ්‍යයි. දැන් අපි යමු දෙවන පරිච්ඡේදයට. දෙවන පරිච්ඡේදයේ විශාල දත්ත ගැන සඳහනක් තිබෙනවා. විශාල දත්ත කියලා අපි අදහස් කරන්නේ big data. එතකොට මේ big data කියන එක දැනට වසර කිහිපයකට පෙර ප්‍රචලිත වෙච්ච දෙයක්. එතකොට මේ big data වල ස්වභාවය කොහොමද? ඒක කොයි ආකාරයෙන්ද පාවිච්චි කරන්නේ? ඒක ආයතන වලට කොයි විදිහටද වැදගත් වෙන්නේ කියලා ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ පැහැදිලිව දීර්ඝ වශයෙන් සඳහන් වෙනවා. එතකොට big data වල තියෙන ගතිගුණ බැලුවොත් එහෙම ඒකේ තියෙන ලක්ෂණ අපි කතා කරොත් එහෙම ඒක ප්‍රමාණය විශාල ප්‍රමාණයක් data තිබෙනවා. ඒ තිබෙන data වල විවිධ වර්ගයේ data තිබෙනවා. මේ තියෙන data සමහර දේවල් නිවැරදි වෙන්න පුළුවන්, සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්. එතකොට මේ නිර්වැද්දතාවය පිළිබඳ ලොකු අවශ්‍යතාවයක් තිබෙනවා. ඊට අමතරව velocity, ඒ කියන්නේ ඊටාම වේගයෙන් මේ තොරතුරු ලැබෙනවා, විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට නිවැරදි වෙලාවට මේ data භාවිත කරගන්න අවශ්‍ය වෙනවා. පස්වෙනි වශයෙන් මේ data වල ලොකු වටිනාකමක් තියෙනවා. එතකොට මේ data හරි විදිහට භාවිත කරොත් ආයතනයකට ඒගොල්ලන්ගේ competitive advantage එක ඒ වාසිය ලබා ගන්න පුළුවන් අනිත් ආයතනත් එක්ක බලද්දී. එතකොට මේ තියෙන්නේ මෙතන දක්වලා තිබෙන්නේ ඔයගොල්ලන්ගේ පොතේ සඳහන් කරලා තියෙනවා. නැවතත් අර අපි පළවෙනි පරිච්ඡේදයේ දැක්කා වගේ ජොන්සන් ETAL ජොන්සන් සහ අනිත් පුද්ගලයන් විසින් ලියන ලද පොතෙන් මේ අරගෙන තියෙන නව්‍යකරණ පිළිබඳ ඩෙෆිනිෂන් එක. ඊට පස්සේ එම පොතෙන්ම අරගෙන තියෙනවා ඉනෝවේෂන්, ඒ කියන්නේ නව්‍යකරණය සහ තරඟකාරී වාසිය. ඒක සම්බන්ධව ලබාගෙන තිබෙන ඩෙෆිනිෂන් එක. ඒතර මේ වගේ ඔයගොල්ලන්ගේ පොතේ ටෙක්ස්ට් බුක් එකේ විවිධ ස්ථානවල මේ වගේ ඩෙෆිනිෂන්ස් විස්තර කිරීම උදාහරණ හැම දෙයක්ම අඩංගු වෙනවා. එතකොට මේ දේවල් ඔයගොල්ලන්ගේ විෂය කියවගෙන යද්දී ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසා මේවා විෂය කියවන අතරතුරේ මේ ඒ තිබෙන කොටසුත් ඒ අතරම පරිශීලනය කරන්න. එතකොට තව පාවිච්චි වෙන වචනයක් තමයි fintech. fintech කියලා කෙටියෙන් සඳහන් කරන්නේ. නමුත් මේක අපි කිව්වොත් financial technology. ඒ කියන්නේ මූල්‍ය තාක්ෂණය. එතකොට මූල්‍ය තාක්ෂණය කියන එක අද ටිකක් භාවිතයට ඇවිල්ලා තියෙනවා. මේක ගොඩක් මූල්‍ය ගනුදෙනු ගොඩක්ම සිද්ධ වෙන්නේ බැංකුවක් හරහා. එතකොට අපි ගෙවීමක් කරද්දී ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේකට බැංකුවක් අවශ්‍යයි. මොනියම් හෝ බැංකුවක් අවශ්‍යයි. මොකද මූල්‍ය ගනුදෙනු කරන්න අතරමැදියෙක් අවශ්‍යයි. නමුත් මේ ෆින්ටෙක් එහෙම නැත්නම් මේ මූල්‍ය තාක්ෂණය ක්‍රමවේදයේදී අපි බලන්නේ මේකට තාක්ෂණීය භාවිතයෙන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ණයක් ගන්නවා නම් දැනට අපි මූල්‍ය ආයතනයකට
අපි යන්න ඕන බැංකුවකට වෙනත් ණය දෙන සමාගමකට ගිහිල්ලා ඒ සමාගමෙන් අපි මුදල් ගන්න ඕන. නමුත් දැන් මේ ෆින්ටෙක් කියන ක්‍රමවේදය ඔබට බැලුවොත් මෙතන පේනවා අපිට ණය ගන්න පුළුවන් තවත් පුද්ගලයෙක්ගෙන්. ඒක අපි සාමාන්‍ය අපේ මේ අතීත කාලේ ඉඳන් සමාජයේ පවතින දෙයක්. අපිට කෙනෙක්ගෙන් ණයට සල්ලි ඉල්ල ගන්න පුළුවන්. දැන් ඒක ඒ වගේ ක්‍රියාකාරකම් මේ ෆින්ටෙක් තාක්ෂණය හරහා කෙනෙකුට පුළුවන් මේ තාක්ෂණයේ භාවිතයෙන් කෙනෙක් තමන්ගේ මුදල් ලබා දී ලේකෙට පොලියක් ලබා ගන්න. අනිත් පැත්තෙන් තව කෙනෙකුට පුළුවන් ඒ ලබා දීපු මුදල් පොලියක් ගෙවලා භාවිතා කරන්න. එතකොට බැංකුවක් අවශ්‍ය වෙන්නේ අර මිතුරු කණ්ඩායමක් අර කමියුනිටි එකකට තමන්ගේ තියෙන අය අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. එතකොට සමහරක් වෙලාවට ඔයගලන්ට දකින්නට ලැබෙනවා මම හිතන්නේ සමහරක් කෙනෙකුට මේක පාවිච්චි කරන්නත් ලැබෙන්නේ නැති ලංකාවෙත් දැන් තිබෙනවා මේ ඉන්ෂුරන්ස් ආයතන. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට ඉන්ෂුරන්ස් ආයතනයේ ඔෆිස් එකට ගිහලා නැත්නම් ඒකේ නියෝජිතයෙක් ගෙන්නගෙන අපි ඒ ඇග්‍රීමන්ට් එකක් ඉල්ලගෙන ඒකේ තියෙන කරුණු වලට අනුව අපි ඒ කිවිසුමකට එළඹෙනවා. නමුත් අපිට දැන් පුළුවන් දැන් ඉන්ටර්නෙට් බේස්ඩ් ඉන්ෂුරන්ස්. ඒ කියන්නේ අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ වාහන ඉන්ෂුරන්ස් එකක් නම් අපේ වාහනේ විස්තර ඒ එන්ජින් නම්බර් එක, චැසි නම්බර් එක, ඒ නිෂ්පාදිත වර්ෂය සියලුම දේවල් සටහන් කරාම අපිට අවශ්‍ය කවර් එක, ඒ කියන්නේ ආවරණය මොන වගේ ආවරණයක්ද අවශ්‍ය මොන දේවල් ඒක සිලෙක්ට් කරාම ඒ වෙබ්සයිට් එක මගින් අපේ ඉන්ෂුරන්ස් ඇග්‍රීමන්ට් එක අපිට ඒවලෙම පෙන්නනවා. අපිට ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම කරන්න පුළුවන්. එතකොට පේමන්ට් එක බැංකුව හරහා තමයි යන්නේ. නමුත් මෙතන අර පුද්ගලයෙක් මේ අවශ්‍ය වෙන්නේ නැහැ. ෆින්ටෙක් තාක්ෂණය මගින් තමයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ඊළඟ ටොපික් එකට අපි ගියොත් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ කඩාකප්පල්කාරී නවෝත්පාදනය හා තාක්ෂණය කියලා. නමුත් මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අපි කියන්නේ ඍණාත්මක දෙයක් නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. මේකට අපි කියන්නේ disruptive innovation. disruptive කියන්නේ දැනට තිබෙන තාක්ෂණයට වඩා ඉදිරියෙන් සිටින තාක්ෂණයක් භාවිතා කරලා දැනට භාවිතයේ තිබෙන දේවල් විස්ථාපනය කරලා දානවා. ඒතර උදාහරණයක් විදිහට අපි අවුරුදු වසර ගානකට පෙර අපි භාවිතා කරා මේ සින්දු අහන්න කැසට් පටි. එතකොට මේකට අපිට කැසට් ප්ලේයර් එකක් අවශ්‍ය වුණා. මේක ටිකක් විශාල ප්‍රමාණයක් මේක මෝටර ආධාරයෙන් මේ කැසට් එක අපේ ඇතුළට දැම්මහම මේක එක පැත්තකට එතිලා ඉවර වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන සින්දු ටික අහලා එතකොට ඒ තාක්ෂණය තිබෙන අතරතුරේ අපිට ආව කඩාකප්පල්කාරී නවෝත්පාදනයක් විදිහට CD තාක්ෂණය. එතකොට ඒක CD තැටියක් විදිහට තමයි ආවේ. එතකොට ඒක අර කැසට් ප්ලේයර්ස් වල භාවිතා කරන්න බැරි වෙන CD ප්ලේයර් එකක් අවශ්‍ය වුණා. නමුත් ඒකේ ශබ්ද ක්වොලිටි එක, සවුන්ඩ් ක්වොලිටි එක විශාල වශයෙන් ඉහළයි. එතකොට අර කැසට් තාක්ෂණය විසිකර දැම්මා මේ අලුත් තාක්ෂණයත් එක්ක. එතකොට ඒකට කියන්නේ disruptive innovation. දැනට තියෙන තාක්ෂණ දැනට භාවිතයේ තිබෙන දේවල් විස්ථාපනය කරලා දාලා නැගියන තාක්ෂණය. එතකොට බ්ලොක්චේන් එහෙම නැත්නම් ක්‍රිප්ටෝකරන්සි ඒ කියන්නේ විද්‍යුත් මුදල් කියන දේ දැන් ලෝකේ කතා බහට ලක් වෙන දෙයක්. මේ තාක්ෂණයත් මේ disruptive technology එහෙම නැත්නම් කඩාකප්පල්කාරී බලපෑමක් ඇති කරන්න පුළුවන් තාක්ෂණයක් විදිහට සලකන්න පුළුවන්. මොකද ඒකට හේතු වෙන්නේ දැනට භාවිතා වෙන ව්‍යවහාරික මුදල් මේ තාක්ෂණ මගින් විස්ථාපනය කර දැමීමට අනාගතයේදී ඉඩ තිබෙනවා. ඊළඟට මේ සෙකන්ඩ් චැප්ටර් එකේ මෙන්න මෙහෙම කොටසක් කතා වෙනවා. තොරතුරු පද්ධති පාලනය සඳහා ඇයි මේක අවශ්‍ය වෙන්නේ කියලා. තොරතුරු පද්ධතියක් අනිසියාකාරව පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. එතකොට මේක දෘෂ්ටි කෝණ කීපයකින් බලන්න පුළුවන්. තොරතුරු පද්ධතියක් කියන්නේ අපිට ඕනම ආයතනයකට තරංගකාරී වාසියක් ලබා ගන්න පුළුවන් උපක්‍රමයක්. එතකොට ඒ කියන්නේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන්. එම නිසා මේක නිසියාකාරව පාලනය කරොත් අපිට ඒ ඇඩ්වාන්ටේජ් එක ලබා ගන්න පුළුවන්. අපිට දැනට තියෙන තොරතුරු පද්ධති නිසියාකාරව භාවිත නොකරොත්, නිසියාකාරව පාලනය නොකරොත් අපිට අපේ වියදම වැඩි වෙන්න පුළුවන් ආයතනේ. ඒ වගේම මෙන්න මේ දක්වලා තිබෙන ආකාරයට
මේ තොරතුරු පද්ධතිය නිසියාකාරව පාලනය කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම ඔයගොල්ලන්ට පෙන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ අපි කතා කරගෙන එන්නේ මේ තාක්ෂණය කොච්චර දුරට මේ ආයතනත් සමග සම්බන්ධ වෙලා තියෙනවද කියන එක. එතකොට ඒකත් ඒ සම්බන්ධතාවය නිසාම අපිට කතා නොකර බෑ මේ සයිබර් අවකාශයේ කොහොමද මේ ආරක්ෂා කරගන්නේ සයිබර් සිකියුරිටි කියලා අපි එකට කියන්නේ. එතකොට මේ ආයතන අපි සියලුම ආයතන මේ පද්ධති පාවිච්චි කරගෙන බාහිර පුද්ගලයන් තමග ගනුදෙනු කරගෙන මේ ක්‍රියාවලිය යෙදෙනකොට මේකට සිකියුරිටි ත්‍රෙට්ස් ඒ කියන්නේ ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවයන් පැනනගින්න පුළුවන්. එතකොට සයිබර් සිකියුරිටි, සයිබර් ස්පේස් කියන වචන අපි ගොඩක් දැන ගැනීමට අවශ්‍යයි. ඊළඟ ටොපික් එකට ගියොත් අපි මේ මොනවද MOT Management of Technology. ඒ කියන්නේ තාක්ෂණය කොහොමද මැනේජ් කරන්නේ. එතකොට MOT කියලා අපි ගත්තොත් දැන් මේ දීලා තියෙන ඩෙෆිනිෂන් එක අපි බැලුවොත් MOT යනු විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, කල්මාකරන දැනුම භාවිතයෙන් ඒකාබද්ධ කරන අන්තර් විශේෂ ශාස්ත්‍රය. ඒ කියන්නේ මේ තාක්ෂණය කළමනාකරණය කිරීම. එතකොට මම මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේක අරගෙන තියෙනවා. මේකට විස්තරයක්. එතකොට මේ MOT මගින් සිද්ධ වෙන්නේ ආයතනයේ තිබෙන සියලුම කොටස් වල ක්‍රියාකාරීත්වය කළමනාකරණය කරන්න භාවිතා කරන එක. එතකොට මේකට උදාහරණයක් විදිහට ERP තාක්ෂණය, ERP පද්ධති අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට බැලුවොත් තාක්ෂණ ජීවන චක්‍රය. ඒකේ මොනවද තියෙන? අධීර මූලධර්ම හා වෙළඳපොළ ප්‍රතිචාර පිළිබඳ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ දක්වලා තිබෙනවා. එතකොට ඕනම තාක්ෂණයක්, ඕනම ටෙක්නොලොජි එකක් ඒකේ මුල් අවස්ථාවේදී පරීක්ෂණ හා සංවර්ධන අවස්ථාව, ඒ කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේ පවතිනවා. ඊට පස්සේ මේක ඩෙවලොප් වුණාට පස්සේ යම් කිසි ස්ථාවරයක් ආවට පස්සේ ආරෝහණ අවස්ථාවටපත් වෙනවා. ඒ කියන්නේ මේක දැන් අපි සොයාගෙන තිබෙන්නේ භාවිතය කරන ආකාරය. දැන් මේක භාවිතයෙන් වැඩි වශයෙන් භාවිතය වැඩි කරගෙන ගිහිල්ලා පරිණත වෙන අවස්ථාවට තමයි ඊළඟට ළඟා වෙන්නේ. ඊට පස්සේ පරිණත අවස්ථාවේ මේ තාක්ෂණය හැමෝම ළඟ තියෙන දෙයක්. මේක අලුත් දෙයක් නෙමෙයි වෙනකොට. එතකොට විශාල ලාභ ලබන්න අමාරුයි අවස්ථාවේදී තාක්ෂණය පොදු දෙයක් නිසා. ඊට පස්සේ ඊළඟ තාක්ෂණය පරිශන මට්ටමට එද්දී මේ තාක්ෂණයේ බැස යාම පටන් ගන්නවා. ඊළඟට මේ පොතේ දක්වලා තිබෙනවා කොහොමද තාක්ෂණය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ කියලා. එතකොට මේකේ විවිධ විදිහට විස්තර කිරීම දීර්ඝ වශයෙන් කරලා තිබෙනවා. ඒතර අපිට ආයතනයකට තාක්ෂණය ලබා ගන්න අපිට ඒක සල්ලි දීලා ගන්න පුළුවන්. ඒකේ ලයිසන්ස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕපන් සෝස් කියලා අපි කියවුත් විවුර්ත මූලාශ්‍ර ආකාරයට තියෙනවා නම් අපිට ඒක නොමිලියම් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තාක්ෂණය අයිති අනිත් සමාගමත් එක්ක බද්ධ ව්‍යාපාර හරි සහයෝගී ඇග්‍රීමන්ට් එකකට යන්න පුළුවන්. ඒ වගේ අපිට තාක්ෂණය විවිධාකාරයෙන් අත්පත් කරගන්න පුළුවන්. එතකොට තාක්ෂණයක් අලුතෙන් ලබා ගන්න අවශ්‍ය වන්නේ ඇයි කියලා බැලුවොත් එහෙම මෙන්න මේ කාරණා ටික මම ඉංග්‍රීසි මීඩියම් ටෙක්ස්ට් බුක් එකෙන් ලබාගෙන තියෙනවා. එතකොට මේ කාරණා වෙන්න පුළුවන් එකක් අපේ දැන් තියෙන එක පරණ සිස්ටම් එකක්, ඕල්ඩ් සිස්ටම්. එහෙම නැත්නම් දැන්ට තියෙන එක කාර්ය සිදු වෙන්නේ ඉතා සෙමින් අපිට අවශ්‍ය ප්‍රමාණයට සිද්ධ වෙන්නේ නැහැ මේක පරණ නිසා. එහෙමත් නැත්නම් ආයතනය වැඩි දියුණු වීමත් සමග ආයතනය ඩෙවලොප් වීමත් සමග ආයතනයේ විශාලත්වයත් සමග මේ පරණ software එකට විශාල වෙන්න බෑ තවදුරටත්. ඒ වගේ අවස්ථාවක වෙන්න පුළුවන්. නැත්තම් කාලයක් තිස්සේ දැන් අවුරුද්දෙන් අවුරුද්ද රජයෙන් නීති පනවනවා, වෙනත් අවශ්‍යතා එනවා, තොරතුරු පිළිබඳ නීති රෙගුලාසි එනවා. ඒ දේවල් වලට මේ පරණ සිස්ටම් එක අනුගත කරගන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට අවශ්‍ය දේවල් කරගන්න බැරි අවස්ථාවලදී අපිට අලුතෙන් තාක්ෂණයක් අත්පත් කරගන්න එහෙම නැත්නම් acquire කරගන්න අවශ්‍ය වෙනවා. දැන් අපි යමු තුන්වෙනි chapter එකට. ව්‍යාපාර හා වාණිජ කටයුතු ඩිජිටල්කරණය කිරීම.
එතකොට මම මේ වගුව ඔයගලන්ට පෙන්වන්න හිතුවා සාම්ප්‍රදායික ව්‍යාපාර සමග ඩිජිටල් ව්‍යාපාරවල ලක්ෂණ සංසන්දනය කරවතින් එහෙම උදාහරණයක් විදිහට කොහොමද සංනිවේදනය සිද්ධ වෙන්නේ ඩිජිටල් ව්‍යාපාරයක හා සාම්ප්‍රදායික ව්‍යාපාරයක ඩිජිටල් ව්‍යාපාරයක සංනිවේදනය වෙන්නේ තනිකරම ඊමේල් වෙබ්සයිට් එකේ ඉන්ටර්නෙට් හරහා එහෙම නැත්නම් SMS හරහා නමුත් සාම්ප්‍රදායික ව්‍යාපාරයක ඩිජිටල් ක්‍රමයට සිද්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මැනුවල් ක්‍රමයට ඒ කියන්නේ තැපෑල පාවිච්චි කරලා සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඒ ආකාරයෙන් බැලුවොත් ඔයගොල්ලෝ මේ ටේබල් එක සයිඩ් බයි සයිඩ් ඒ කියන්නේ මේ ඩිජිටල් ව්‍යාපාරය කොහොමද සාම්ප්‍රදායික ව්යාපාරය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේකේ තියෙන උපාංග ක්‍රියාවලිය කොහොමද තියෙන්නේ මෙතන ස්වයංක්‍රීයව හැමදේම ඔටෝමේට් වෙලා තියෙනවා. හැබැයි මෙතන මැනුවල් දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කොහොමද මේ ව්‍යාපාර වර්ග දෙක අපි සංසන්දනය වෙන්නේ. ඊළඟට බැලුවොත් එහෙම අපි පාවිච්චි කරන තාක්ෂණය අපි එදිනෙදා අපි එක තාක්ෂණය දේවල් පාවිච්චි කරනවා. අපි සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. අපි ඊමේල් පාවිච්චි කරනවා. අපි වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්නවා. එතකොට අපි මේ එදිනෙදා ගොඩක් තාක්ෂණයත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට අපි එදිනෙදා කරන ක්‍රියාකාරකම් මේ අපි ෆෝන් එකෙන් වෙන්න පුළුවන් Facebook වෙන්න පුළුවන් Instagram වෙන්න පුළුවන් YouTube එකේ වීඩියෝස් බලනවා වෙන්න පුළුවන් මොනවා හරි eBay එකෙන් ගෙන්න ගන්නවා වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ ඒ වගේ e-commerce site එකේ මොනවා හරි ගන්නවා වෙන්න පුළුවන්. එතකොට අපි මේ කරන ක්‍රියාකාරකම් සියලුම දේවල් තැම්පත් වෙලා තිබෙනවා මේ වෙබ්සයිට් සමග. එතකොට එක පුද්ගලයන්ගේ තොරතුරු ඒ සයිට් වල තිබෙන ඒ ක්‍රියාකාරකම් වල තියෙන තොරතුරු ලබාගෙන පුළුවන්කමක් තිබෙනවා ගොඩක් දේවල් අපිට විශ්ලේෂණය කරන්න. එතකොට අපි කාවද ඇසුරු කරන්නේ අපිට ඉන්න කවුද යාළුවෝ අපි පවුලේ කට්ටිය කවුද එතකොට අපි කොයි පළාතද ජීවත් වෙන්නේ මොන වගේ භාණ්ඩ මිලට ගැනීමද අපි කැමති එතකොට අපි කොයි තැන්වලද ගමන් කරන්නේ නිවස තියෙන්නේ කොහෙද කාර්යාලය තියෙන්නේ කොහෙද අපි විනෝදචාරිකා යන්නේ කොහොමද ඒ ආකාරයෙන් ගොඩක් තොරතුරු අපිට අපේ ඔන්ලයින් බිහේවියර් ඒ කියන්නේ මේ වගේ වෙබ්සයිට්ස් වල සහ ඇප්ලිකේෂන්ස් පාවිච්චිදී අපි හැසිරෙන විදිහ මගින් ඒ ආයතන වලට ඒක සොයා ගන්න පුළුවන්. හතරවෙනි චැප්ටර් එකට අපි ගියොත් එහෙම ව්‍යාපාරයන් තුළ පවතින තොරතුරු පද්ධති වල කාර්යභාරය මොකක්ද කියලා බලමු. එතකොට e-business කියන එක හඳුන්වලා තිබෙනවා ටෙක්ස්ට් බුක් එකේ. e-business කියන්නේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පාවිච්චි කරලා ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඇතුළුව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පාවිච්චි කරලා ව්‍යාපාරයේ තියෙන සියලුම business processes වලට උදව් කරගෙන සහ ඒවා ට්‍රාන්ස්ෆෝම් කරගන්නවා අවශ්‍ය විදිහට. එතකොට e-business කියන්නේ තමයි ඒ ඕනම ව්‍යාපාරයක් තාක්ෂණය සමග එකතු කරලා තාක්ෂණය මගින් ඉදිරියට ගෙන යාම තමයි e-business කියන්නේ. හරි. දැන් අපි බලමු උපාය මාර්ගික තොරතුරු මට්ටම් කියලා එතන හඳුන්වලා දීලා තියෙන්නේ මොනවද කියලා. එතකොට මේකේ ඒගොල්ලෝ මට්ටම් දෙකකට හඳුන්වලා දීලා තියෙනවා. එතකොට උපාය මාර්ග සැලසුම් කරන්නේ තමයි ඉහළින්ම තියෙන්නේ. පහළින් තියෙනවා කර්මනාකරණ පාලනය සහ මෙහෙයුම් පාලනය. එතකොට ඔයගලන්ට පේනවා තීරණ සැලසුම් කරන්නේ ඉහළට යන්න අපිට අවශ්‍ය වෙනවා තොරතුරු සාරාංශ වාර්තා ඒ කියන්නේ ইনফরমේෂන් එක වර්ගවල ইনফরমේෂන් අවශ්‍ය වෙනවා ඉහළට යන්න. ඒතර ඉහළින් ඉඳන් පහළට ලැබෙන්නේ මොනවද? අරමුණු, සැලසුම්, උපදේශ, ඉලක්ක තමයි ලැබෙන්නේ. මොකද මේ තොරතුරු විශ්ලේෂණය කළා උපාය මාර්ග සැලසුම් නිර්මාණය කරාම ඒ සැලසුම් වලට අදාළව කළමනාකරණය සහ මෙහෙයුම පාලනය කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙයුම් තොරතුරක්. දැන් අපි ගත්තොත් මුද්‍රණය වෙන පුවත්පතක් ගත්තොත් එහෙම මෙහෙයුම් තොරතුරු කියලා අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ කඩදාසි වලට යන මිල, තින්ත වලට යන මිල. එතකොට මේවා දිවෙන පුරා ප්‍රවාහණයට ඒ ගත වෙන කාලය සහ ඒ මුදල. එතකොට ඒ තොරතුරු තමයි මෙහෙයුම් තොරතුරු කියන්නේ. ඊට පස්සේ කළමනාකරණ තොරතුරු කිව්වහම ඊට වඩා එක අවස්ථාවක් උඩින් තියෙන්නේ. එහෙනම් මේ පත්තරේ අපි කොයි පළාත් වලට
තව ව්‍යාප්ත කරන්න ඕන. එතකොට තව අපිට ඒජන්ට්ස්ලා කොච්චර ඕනද? එතකොට මේ පත්තරය ප්‍රචලිත කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඒක කළමනාකරන තොරතුරු. එතනින් උඩට ගියාම උපාය මාර්ග තොරතුරු. ඒ කියන්නේ උඩට කලින් පෙන්වුවා වගේ ඒ ත්‍රිකෝණයේ උඩින්ම තියෙන්නේ මේ දැනට තිබෙන තත්වයෙන් මේ පත්තරය මේක මීට වඩා ඉදිරියට ගෙනියන්න මොකද කරන්නේ? අලුතෙන් විශේෂාංග කොටසක් එකතු කරනවද? අලුතෙන් ටැබ්ලොයිඩ් එකක් මේකත් එක්ක දෙනවද? නැත්නම් මොන වගේ තව මේක කොයි තත්ත්වෙන් දියුණු කළ යුතුද කියන තියෙන තමයි ගන්න. එතකොට මේ උදාහරණය ඔයගලන්ට ඒක පැහැදිලි වෙනවා. ඊට පස්සේ අපි ගත්තාම උපාය මාර්ගික මට්ටමේ තිබෙනවා තොරතුරු පද්ධති වර්ගයක්. ඇත්තටම තොරතුරු පද්ධති කීපයක් තිබෙන්න පුළුවන්. එතකොට උපාය මාර්ග මට්ටමේදී තොරතුරු පද්ධති ගත්තොත් උදාහරණ විදිහට විධායක තොරතුරු පද්ධතිය කියන්නේ executive information system. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම management information system. ඒ කියන්නේ කළමනාකරන තොරතුරු පද්ධති. තවත් අපිට ගත්තොත් එහෙම decision support system. එතකොට ඒ කියන්නේ තීරණ ගැනීමේ සහාය පද්ධති. එතකොට මේ තිබෙන පද්ධති තුනම උපාය මාර්ගික මට්ටමේ තොරතුරු ලබා ගැනීම සඳහා පාවිච්චි කරන පද්ධති. ඊළඟට අපි දෙවනි මට්ටමට ආවොත් එහෙම කළමනාකරන හා මෙහෙයුම් මට්ටමේ මොන වගේ තොරතුරු පද්ධතිද තියෙන්නේ. එතකොට මේ එදිනෙදා ක්‍රියාවලියන් සිදුවෙන මට්ටම තමයි කළමනාකරන හා මෙහෙයුම් මට්ටම කියන්නේ. එතකොට ඔයගලන්ට පේනවා මේ TPS ඒ කියන්නේ Transaction Processing System. ඒ කියන්නේ එදිනෙදා සිදුවෙන සියලුම transaction සියලුම ගනුදෙනු කළමනාකරණය කරන පද්ධති තමයි මේකට අදාළ වෙන්නේ. එතකොට හැම ඩිපාර්ට්මන්ට් එකේම හැම ව්‍යාපාරයේ හැම කොටසකම මේ වගේ විවිධ ගනුදෙනු හෝ ට්‍රාන්සැක්ෂන් සිදු වෙන්න පුළුවන්. එතකොට ඒවා කැප්චර් කරගෙන ඒවා ලබාගෙන සටහන් කරගන්න මේ ට්‍රාන්සැක්ෂන් ප්‍රොසෙසින් සිස්ටම්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපි කාර්යාලයේ ඒ අවශ්‍යතා සපුරා ගන්න අපි පාවිච්චි කරනවා කාර්යාල ස්වයංක්‍රීය පද්ධති එහෙම නැත්නම් ඔෆිස් ඔටෝමේෂන් සිස්ටම්. ගොඩක් වෙලාවට මේකට අපි පහසුවෙන්ම කතා කරන දෙයක් තමයි ඔෆිස් පැකේජ් එක. ඒ කියන්නේ ලිපිගොනු හදන්න, ඊමේල් යවන්න, වාර්තා නිර්මාණය කරන්න, ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන. එතකොට ඔෆිස් පැකේජ් එක සහ ඒකට අයත් අනෙකුත් මෘදුකාංග තමයි ඔෆිස් ඔටෝමේෂන් සිස්ටම් කිව්වහම අයත් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ කතා කරලා තියෙනවා විශාල දත්ත සහ කාර්ය සාධන කළමනාකරණය කියලා කොටසක්. ඒ කොටසත් විශාල වශයෙන් වැදගත් වෙනවා ඩිජිටල් බිස්නස් ස්ට්‍රැටජි එක කතා කරද්දී. එතකොට අපි බිග් ඩේටා එහෙම නැත්නම් විශාල දත්ත ගැන අපි කලිනුත් කතා කරා. ඒකේ පරිමාව, ප්‍රවේගය, නිර්වද්‍යතාවය, විවිධත්වය හා වටිනාකම් යන ලක්ෂණ තියෙනවා. එතකොට ඒකත් එක්ක ආයතනවලට නව දත් ප්‍රභවයන් ලබා ගන්න පුළුවන්. ඒ මගින් කාර්ය සාධන කළමනාකරණය කරගන්න ආයතනවලට පහසු වෙනවා. ඊළඟට අපි කතා කරොත් එහෙම දත්ත කැණීම් සහ විශ්ලේෂණය. ඒ කියන්නේ data mining සහ analytics බොහොම ප්‍රසිද්ධ terms දෙකක් වචන දෙකක්. එතකොට data mining ගැනත් ඔයගොල්ලන්ගේ විෂය ධාරාවේ සඳහන් වෙනවා. ඊට අමතරව data analytics පිළිබඳව විෂය ධාරාවේ සඳහන් වෙනවා. දැන් අපි බලමු පස්වන පරිච්ඡේදයේ මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ පරිච්ඡේදයේ කතා කරන්නේ ERP ගැන, සංවිධාන සම්පත් සැලසුම් කිරීමේ පද්ධතිය ගැන. ERP වල මූලික සංකල්ප ගත්තොත් එහෙම ඒක එක විදිහක online transactional processing system එකක් කියලා ගන්න පුළුවන්. ගනුදෙනු ක්‍රියාවලිය ඔන්ලයින් ආකාරයෙන් පාලනය වෙන සිස්ටම් එකක් කියලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ ERP පද්ධතියකින් සාමාන්‍යයෙන් ආයතනයකට මේක ERP පද්ධතියක් අවශ්‍ය වෙන්නේ ටිකක් ප්‍රමාණයෙන් විශාල ආයතනවලට තමයි. කුඩා ආයතනවලට වඩා මේක අවශ්‍ය වෙන්නේ ආයතන විශාල වෙනකොට කළමනාකරණය කරගන්න මේ වගේ පද්ධතියක් අවශ්‍ය වෙනවා. එතකොට මේ පද්ධතියක් පාවිච්චි කිරීමෙන් අපිට සමහර තීරණ ගැනීම උදාහරණයක් විදියට කොච්චර ප්‍රමාණයක් අපි ප්‍රොඩක්ෂන් එක කරන්න ඕනද?
ඒ ප්‍රොඩක්ෂන් එක කරන්න කොච්චර ස්ටාෆ් කොච්චර පුද්ගලයෝ ඕනද කොච්චර අමුද්‍රව්‍ය ඕනද කොච්චර කාලයක් ගත වෙනවද මේ හැම දෙයක්ම මේ සිස්ටම් එක මගින් අපිට පුරෝකථනය කරන්න ලබා ගන්න විශ්ලේෂණය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ERP පද්ධතියක් මේ දැන් ඔයගලන්ට පේන ආකාරයට විශාල පරාසයක පැතිරලා තියෙනවා ආයතනයේ හැම අංශයක්ම ආවරණය වෙන පරිදි මෙතන දක්වලා නැති අංශ වුණත් ආවරණය වෙන පරිදි මේකේ කොටස් වශයෙන් තියෙනවා. එතකොට ERP මෘදුකාංගයක තියෙන විශේෂත්වය වෙන්නේ අපිට අවශ්‍ය කොටස් පමණක් දැනට එකතු කරගෙන මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉදිරියේදී අවශ්‍ය වෙන ආකාරයට ඉතිරි කොටස් අපිට ටික ටික එකතු කරන්න පුළුවන්. එතකොට ERP සිස්ටම් එකක් කියන්නේ මොඩියුලර්. ඒ කියන්නේ කොටස් වශයෙන් අපිට ලබා ගන්න පුළුවන්. දැනට අපිට අවශ්‍ය වෙන්නේ මූල්‍ය පාලන හා කළමනාකරණ ගිණුම් ක්‍රම සහ මානව සම්පත් කියන කොටස් තුන විතරක් නම් අපිට ඒක දැනට මිලදී අරගෙන ආයතනයට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කාලයත් සමග ඉදිරි කොටස් මිලදී අරගෙන මේ තිබෙන අපි දැනට පාවිච්චි කරගෙන යන මුදකාංගයත් සමග පද්ධතියත් සමග ඒකාබද්ධ කරලා කරන්න පුළුවන්. ඒකට අපි කියන්නේ මොඩියුලර් ඩෙවලොප්මන්ට් එකක් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති ගොඩක් දුරට ERP එකක් කිව්වහම SAP කියන වචනේ අනිවාර්යෙන් අහලා ඇති. එතකොට ඒ දැනට තියෙන SAP කියන ERP එකේ මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනන විදිහට වෙන වෙන මොඩියුල්ස් ලබා දීලා තියෙනවා. financial accounting, controlling, treasury, project system, warehouse management, HR, quality management මේ හැම කොටසක්ම මේකේ අදාළ කරගෙන තිබෙනවා. එතකොට මීට අමතරව මේ මූලික processes වලට අමතරව ආයතනයේ තියෙන ERP එකට තවත් customer relationship management, supplier relationship management වගේ දේවලුත් මේකට එකතු කරන්න පුළුවන් software පාවිච්චි කරලා. දැන් අපි volume 1 එක අවසන් කරලා මෙච්චර වෙලාවක් අපි කතා කරා. දැන් අපි යමු volume 2 එකට. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ study pack එකේ දෙවන කොටසට. එතකොට මේකේ තිබෙන්නේ part C සහ part D. එතකොට මේකෙත් chapters 6ක් අඩංගු වෙනවා. හැබැයි මේකේ තියෙන chapters වල තියෙන විශේෂත්වය මේකේ ගොඩක් part 2 එකේ, කියන්නේ volume 2 එකේ ගොඩක් දේවල් කියවා තේරුම් ගන්න පහසු topics ඒ කියන්නේ විෂය කොටස් තමයි තියෙන්නේ. ඒක නිසා අපි වැඩි කාලයක් මේකට යොමු කරන්නේ නැතුව අපි බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. එතකොට විද්‍යුත් ව්‍යාපාර පිළිබඳ හැඳින්වීම, ඒකේ පරිසරය හා යෙදවුම් මේ chapters තුනේ introduction to e-business, e-business environment, e-business applications. ඊට පස්සේ part D කියන කොටසේ තියෙනවා ඩිජිටල් කරණය සඳහා වන ආලවීකරණ පරිචයන්, ජංගම සහ සමාජ මාධ්‍ය ආලවීකරණය සහ අන්තර්ගත ආලවීකරණය. එතකොට ඒක marketing practices for digital platforms, mobile and social media marketing සහ අවසාන වශයෙන් content marketing. ඒතර ගොඩක් මේ e-business සහ marketing පැත්ත තමයි මේකේ කතා කරලා තියෙන්නේ. අපි බලමු 6 වෙනි chapter එකේ තියෙන විද්‍යුත් ව්‍යාපාර පිළිබඳ හැඳින්වීම. එතකොට ඒකේ ගොඩක් වෙලාවට කතා වෙන්නේ කොහොමද online marketing කියන දේ සිද්ධ වෙන්නේ, online selling, online payments මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට විද්‍යුත් වාණිජ්‍ය පිළිබඳ හොඳ හැඳින්වීමක් මේ chapter එකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ විද්‍යුත් වාණිජ්‍ය කියලා කිව්වහම කොයි වර්ගවලින්ද මේක ප්‍රභේදවලින්ද සිද්ධ වෙන්නේ. එතකොට ව්‍යාපාර අතර business to business, ව්‍යාපාර පාරිභෝගිකයන් අතර business to consumer, එහෙම නැත්නම් පාරිභෝගිකයා විසින් ව්‍යාපාර වෙත consumer to business, එහෙම නැත්නම් පාරිභෝගිකයන් විසින් තවත් පාරිභෝගිකයෙකුට එන people. ඒ කියන්නේ consumer to consumer. තවත් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලට ආයතනයක් අවශ්‍ය වෙන්නේ නැතුව. එතකොට මේ ආකාර වලින් විද්‍යුත් වාණිජ්‍ය එහෙම නැත්නම් e-commerce පවතින්න පුළුවන්. එතකොට විද්‍යුත් වාණිජ්‍ය ඒ කියන්නේ e-commerce ගත්තාම මේකේ වාසි විශාල වශයෙන් තිබෙනවා. හැබැයි ඕනම තාක්ෂණයක ඕනම යෙදවුමක අවාසිත් තියෙන්න පුළුවන්. නමුත් අපි මෙතන වාසි කීපයක් කතා කරන්න හිතුවා.
ප්‍රධාන වශයෙන්ම මේ ජියෝග්‍රැෆිකල් ලිමිටේෂන්. ඒ කියන්නේ භූගෝලීය සීමා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපිට යම් භාණ්ඩයක් ලංකාවේ ඉඳන් මේ ඔන්ලයින් e-commerce මාර්ගයෙන් වෙනත් රටක කෙනෙකුට විකුණන්න පුළුවන්. එතකොට එයා ඔන්ලයින් මාර්ගයෙන් ක්‍රෙඩිට් කාඩ් මාර්ගයෙන් මුදල් දීලා මේක ගත්තට පස්සේ අපිට මේ භාණ්ඩය ඩිලිවර් කරන්න පුළුවන් කුරියර් සර්විස් එකක් කරහා. එතකොට ඒ ආකාරයෙන් ඔබට පේනවා e-commerce වල මෙන්න මේ වගේ මේ දක්වලා තියෙන ආකාරයට වාසි විශාල ප්‍රමාණයක් තිබෙනවා. දැන් ඊළඟ chapter එකට ගියොත් එහෙම. දැන් කලින් කතා කරේ introduction එක, දැන් කතා කරන්නේ මේකේ මොන වගේ පරිසරයක්ද තියෙන්නේ. ඒකට 7 වෙනි chapter එකේ අපි පරිසරය, ඒ කියන්නේ environment analysis එකක්. මෙන්න මේ විද්‍යුත් ව්‍යාපාර වල කොයි ආකාරයෙන්ද කොයි පසුබිමකද මේක තියෙන්නේ, ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බැලුවාම දන්න ප්‍රධානම දෙයක් තමයි environment analysis එකක් කරන්න pest analysis. එහෙමත් නැත්නම් අපි මේක pestle analysis කියලා කියනවා. මේ කොටස් 6ම පාවිච්චි කරලා අපි බලමු මොකද්ද මේ pestle analysis කියන්නේ කියලා. එතකොට ඔයගලන්ට මේකේ දකින්න තියෙන ආකාරයට දැන් නැවතත් මම මේක විස්තර කරොත් එහෙම PEST කියන කොටස් 4 සහ ඊට පස්සේ එකතු කරපු E සහ L කියන කොටස් 4. එතකොට මේක අදහස් කරන්නේ political, economical, social සහ technological විදිහට තමයි මේක පළවෙනි අකුරු 4 පාවිච්චි කරන්නේ. ඊට පස්සේ එකතු වෙච්ච E සහ L වලින් අදහස් වෙන්නේ environmental, ඒ කියන්නේ පාරිසරික සාධක සහ legal, නීතිමය පසුබිම්. එතකොට අපිට මේ වගේ analysis එකක් කරාම කොහොමද දේශපාලනික තත්ත්වයන් බලපාන්නේ කොහොමද? ඒ කියන්නේ වෙළඳ රෙගුලාසි, බදු රෙගුලාසි, වෙනත් යටිතල පහසුකම්, ඒ කියන්නේ රටවල තිබෙන තත්ත්වය ඒක බලපාන්නේ කොහොමද? ඊට පස්සේ E කියන්නේ ඉකොනොමික්, ඒ කියන්නේ ආර්ථිකීය තත්ත්වය බලපාන්නේ කොහොමද? ඊට අමතරව සමාජ තත්ත්වය, ඒ කියන්නේ කොහොමද මිනිසුන්ට අපේ භාණ්ඩ මුදල් දීලා ගන්න තිබෙන හැකියාව, ඊට පස්සේ සමහර අපි මේ ක්‍රමය හරහා විකුණන භාණ්ඩ පිළිබඳ ඒගොල්ලන්ගේ තියෙන ආකල්ප. එතකොට ඊට අමතරව කොහොමද පාරිසරික සාධක මේකට බලපාන්නේ? එතකොට ඒ ආකාර විදිහට නීතිමය පරිසරය කොහොමද මේකට බලපාන්නේ? ඉතින් ඒක ඒ ආකාරයට අපිට මේක දකින්න පුළුවන්. එතකොට මේ pestle එහෙම නැත්නම් මේක අපි කතා කරද්දී දේශීය වශයෙන් මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ? දේශීය වශයෙන් කියන්නේ ප්‍රාදේශීය වශයෙන්. ජාතික වශයෙන් මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ? එහෙම ඊට අමතරව ගෝලීය වශයෙන් මේ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ අවස්ථා තුනේදීම මේ කරුණු සලකා බැලීමෙන් තමයි අපිට මේ ඇනාලිසිස් එක කරගන්න පුළුවන්. දැන් අපි යමු 8 වෙනි chapter එකට. මේකේ යෙදවුම් ගැන තමයි මේ 8 වෙනි chapter එකේ ලබා දීලා තියෙන්නේ. එතකොට මේ 8 වෙනි chapter එකේ ගොඩක් තොරතුරු අඩංගු වෙනවා කොහොමද මේ තාක්ෂණයේ බලපෑම, මේක කොහොමද කළමනාකරණයට බලපාන්නේ. ඉතින් මේ දේවල් ඔයගොල්ලෝ මේ ටෙක්ස්ට් බුක් එක පරිස්සමෙන් කියවන්න ඕන. මේකේ තියෙන විස්තර හැම දෙයක්ම භාවිතයට ගන්න වෙනවා විභාගයට පෙර. එතකොට සැපයුම් දාමේ අගය නිර්මාණය කිරීම මේ වගේ හැම අපි කලින් කතා කරපු හැම ටොපික් එකක්ම හැම මාතෘකාවක් යටතේම තාක්ෂණය කොයි ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා කතා කරලා තියෙනවා. ඊට අමතරව ටෙක්නොලොජි කන්සෙප්ට්ස් කීපයක් කතා කරලා තියෙනවා. උදාහරණයක් විදිහට RFID. ඒ කියන්නේ අපි දැකලා තියෙන එක දෙයක් තමයි සමහර ආයතනවල දීලා තිබෙනවා මේ ඩෙන්ටි කාඩ් එකක් වගේ මේ ස්ටාෆ් ID එකක්. ඒ කියන්නේ හැඳුනුම්පතක් කාර්යාලය හැඳුනුම්පතක් ලබා දීලා තියෙන. මේ හැඳුනුම්පත පාවිච්චි කරන්න පුළුවන් ඒ කාර්යාලයේ තියෙන සමහර දොරවල් වලින් ඉලෙක්ට්‍රොනික දොරවල් වලින් ඒ කාඩ්පත ඒක ලං කරලා දොර විවෘත වෙන ඒ ස්වයංක්‍රීයව සිද්ධ වෙන ක්‍රියාවක් තියෙන. ඒතර මේ RFID තාක්ෂණය තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර ඔකට මේක ගැන වැඩි විස්තර දැනගන්න ඉන්ටර්නෙට් එකේ වුණ තරම් විස්තර තිබෙනවා. YouTube එකෙන් බලන්න පුළුවන් කොහොමද මේක සිද්ධ වෙන්නේ, වෙන පොත් වලින් කියවලා බලන්න පුළුවන්. ඒතර මේ වගේ තාක්ෂණ භාවිතා වෙන්න ගොඩක් අපිට ආයතනේ භාවිතා කරන්න පුළුවන් ගොඩක් දේවල් වලට.
ඊළඟට මේකේ කතා කරලා තියෙනවා කොහොමද e-procurement කරන්න කියලා. ගොඩක් ආයතන procurement process එකම ප්‍රසම්පාදන ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම automate කරලා තමයි ලබා දීලා තියෙන්නේ. එතකොට ඒ suppliersලත් එක්ක මේ software එක හරහා තමයි මේ order එක acceptance එක invoicing මේ හැමදේම සිද්ධ කරන්නේ. එතකොට තාක්ෂණය සම්පූර්ණයෙන්ම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පාවිච්චි කරනවා. එතකොට ඒක අපි procurement එහෙම නැත්නම් විද්‍යුත් ප්‍රසම්පාදනය කියලා කතා කරනවා. ඊට අමතරව ගොඩක් ආයතනවල මේ මානව සම්පත් කළමනාකරණය මේ වගේ තාක්ෂණික පද්ධතියකට බාර දීලා තියෙනවා. එතකොට මේ පද්ධතිවල තියෙන විශේෂත්වය වෙන්නේ මානව සම්පත් කළමනාකරණයට අවශ්‍ය සියලුම කොටස් මේ පද්ධතියෙන් සිදු කරගන්න පුළුවන්. වැටුප් ගෙවීම කළමනාකරණය ඒක සැකසීමේ ඉඳන් සේවකයන් පුහුණු කිරීම ඊට පස්සේ සේවකයන් පිළිබඳ සමීක්ෂණ මේ හැම දෙයක්ම මේ software මගින් කරන්න පුළුවන්. ඒකට තාක්ෂණය විශාල වශයෙන් භාවිතා වෙනවා. ඊට අමතරව manufacturing එහෙම නැත්නම් production එකක් කරන ආයතනවලට ඒකල්ලෝ එක එක තත්ත්ව පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට total quality management එහෙම නැත්නම් lean production එහෙමත් නැත්නම් ඒ වගේ kaizen ඒ වගේ ක්‍රමවේද පාවිච්චි කරනවා. එතකොට ඒ ක්‍රමවේද නිසියාකාරයෙන් කළමනාකරණය කරන්න, ඒක මොනිටර් කරන්න, නිරීක්ෂණය කරන්න මේ තාක්ෂණික උපාංග පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟට යමු 9 වෙනි ඡේදයට. Marketing practices for digital platform. කියන්නේ ඩිජිටල් කරන්නේ සඳහා වන අලෙවිකරණ පරිචයන් කියලා මේකේ කතා කරන්නේ. එතකොට මේක අලෙවිකරණය පිළිබඳ මේ පරිච්ඡේදය තිබෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන මූලික දෙයක් තමයි අලෙවිකරණය කිව්වහම අපි කියනවා 7P's කියලා. ඒ කියන්නේ P 7කින් සැදිච්ච ක්‍රමවේදයක් පාවිච්චි කරන්නේ. එතකොට මේ P 7කින් සැදිච්ච ක්‍රමවේදයේ තියෙන්නේ මොනවද? ප්‍රොඩක්ට් එක ගැන අපි බලනවා, ප්‍රයිස් එක ගැන බලනවා, ප්ලේස් එක ගැන බලනවා. කියන්නේ කොහෙද අපි මේ ප්‍රොඩක්ට් එක විකුණන්න යන්නේ? ප්‍රොමෝෂන් එක ගැන බලන්න ඕන. people ඒ කියන්නේ මේකේ අපි කොයි වගේ කාණ්ඩයක කටයුතු මේක විකුණන්න යන්නේ. physical evidence and process. එතකොට මේ එක එක කොටස් මේ එක එක මේ අලෙවිකරණ මූලිකාංග 6ම අපි විශ්ලේෂණය කරලා බලන්න ඕන. විශේෂයෙන්ම තාක්ෂණය පාවිච්චි කරලා අලෙවිකරණය සිදු කරනවා නම් අපේ භාණ්ඩය මොන වගේ වෙන්න ඕනද? ඒකේ මිල කොයි විදිහට තීරණය වෙන්න ඕනද? ඒතර මේ හැම දෙයක්ම තාක්ෂණයෙන් භාවිතයෙන් කරන නිසා අපිට නැවත පරීක්ෂණ කරලා මේ මෙතන ලබා දීලා තියෙන අලෙවිකරණ මූලිකාංග 7ෙම කොයි ආකාරයෙන්ද මේක සිද්ධ වෙන්නේ කියලා බලන්න ඕන. එතකොට මේ පරිච්ඡේදයේ කතා වෙන ගොඩක් දේවල් මේ e-marketing e-tailing එහෙම නැත්නම් e-retail electronic retail ක්‍රමවේදයන් කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒක ගැන විස්තර විශාල වශයෙන් අඩංගු වෙනවා. එතකොට මේ තියෙන ටෙක්ස්ට් බුක් එකේ තියෙන විස්තර ඔයගොල්ලන්ගේ විභාගයට පෙර පරිශීලනය කරන්න කියලා ඉල්ලනවා. දැන් තා අපිට ඉතුරුලා තිබෙන්නේ පරිච්ඡේද දෙකක්. 10 වෙනි පරිච්ඡේදය සහ 11 වෙනි පරිච්ඡේදය. එතකොට 10 වෙනි පරිච්ඡේදයේ සටහන් වෙන්නේ ජංගම සහ සමාජ මාධ්‍ය අලෙවිකරණය. ඒ කියන්නේ mobile and social media marketing. එතකොට මේක නම් සාමාන්‍ය ගොඩක් භාවිතයේ තියෙන දෙයක්. ගොඩක් දෙනා අත්දකලත් ඇති. ජංගම දුරකථනය පාවිච්චි කරද්දී, සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී ඔබට ලැබෙන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඒ වෙනත් ආයතන වලින් ඔබට ලැබෙන දේවල් ඔයගොල්ලෝට අත්විඳලා ඇති. එතකොට ඒක ගැන හැඳින්වීමක් සහ විස්තර ලබා දීමක් තමයි මේ chapter එකෙන් කරන්නේ. එතකොට සමාජ මාධ්‍ය අලෙවිකරණය කොයි විදිහටද ආයතනයකට වැදගත් වෙන්නේ කියන එක තමයි මේ chapter එකේ ගොඩක්ම කතා කරන්නේ. එතකොට විවිධ සමාජ මාධ්‍ය ජාල එක එක වර්ගීය වෙනවා. ඒවේ ඉන්න පාවිච්චි කරන පුද්ගලයන් ප්‍රමාණය ඊට පස්සේ මොන වර්ගයේ කාර්යයන් සඳහා ඒක එක එක පුද්ගලයෝ පාවිච්චි කරන්නේ. එතකොට ඒ එක එක සමාජ ජාල මොන වගේ කාර්යයන් සඳහා අපේ ආයතනයට වැදගත් වෙනවද කියලා අපි අවබෝධයකින් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ Facebook එක මොන වගේ මාකටිං ප්‍රොමෝෂන් එකකටද පාවිච්චි කරන්න ඕනේ, YouTube එක කොයි විදිහටද පාවිච්චි කරන්න ඕනේ කියලා තෝරා බේරාගෙන කටයුතු කිරීම අවශ්‍යයි.
ඊට පස්සේ අපි තව අහලා තියෙන දෙයක් තමයි වෛරල් මාකටිං. කියන්නේ වෛරල් යනවා කියලා. කියන්නේ මොන හරි අපි කන්සෙප්ට් එකක් මොන හරි අදහසක් සෝෂල් මීඩියා එකට, ඒ කියන්නේ සමාජ මාධ්‍යයෙන් නිදහස් කරාම ඒක අපිට තීරණය කරන්න බෑ කී දෙනෙක් මේක දකීද කියලා. මොකද කෙනෙක් මේක බලලා මේකේ තිබෙනවා නම් වටිනාකම, හාස්‍ය රසයක්, මේක ඉන්ට්‍රස්ටිං නම් මේක එයා තව කට්ටියකට දකින්න ෂෙයා කරනවා. ඊට පස්සේ ඒක දකින අයත් ඒක ෂෙයා කරනවා. එතකොට සමහරක් වෙලාවට ලෝකයේ වෙන තැනක වෙන කොනක හැදෙන වීඩියෝ එකක්, පෝස්ට් එකක්, මොන හරි පින්තූරයක් ලෝකයේ අනිත් කෙළවරට දවසක් දෙකක් ඇතුළත ෂෙයා වෙලා එන්න අවස්ථාවක් තියෙන. ඒක තමයි අපි අර වෛරල් මාකටිං කියන්නේ. මේක අර වෛරසයක් වගේ පැතිර යනවා කියන අදහස දෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් කොහොමද මේ මොබයිල් ඇප්ලිකේෂන් එක පාවිච්චි කරන්නේ ආයතනයේ ප්‍රවර්ධන කටයුතු, ඒ වැඩ කටයුතු වල. ඒතර ජංගම යෙදුම් භාවිතය කිව්වහම WhatsApp, Snapchat මේ වගේ, Facebook Messenger වගේ දේවල් පාවිච්චි කරලා අපිට මාකටිං කරන්න පුළුවන්. අපිට Facebook පාරිභෝගිකයන්ට අපිට යවන්න පුළුවන් මැසේජ් එකක්, මෙන්න මේ ප්‍රොඩක්ට් එක තියෙනවා, ඔයගොල්ලෝ මෙන්න මේ කාලය ඇතුළත තුළ අපේ මේ ප්‍රොඩක්ට් එක ගැන සම්බන්ධ වුණොත් ඔයගොල්ලන්ට මේ වගේ වට්ටම් ලබා දෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපිට අර ටාගට් කරලා, ඒ කියන්නේ එක එක කොටස් කට්ටිය මූලික කරගෙන අපිට මාකටිං කරන්න පුළුවන්. අවසාන වශයෙන් 11 වෙනි පරිච්ඡේදයේ මේකේ සඳහන් වෙන්නේ කන්ටෙන්ට් මාකටිං. එතකොට මේකෙදී අදහස් කරන්නේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්ම සමාජ ජාල අන්තර්ජාලයට මුදා හැරීම නෙමෙයි. අපි මොනවා හරි කන්ටෙන්ට් එකක්, ඒ කියන්නේ මොනවා හරි අන්තර්ගතයක්. උදාහරණයක් විදිහට අපි හිතමු මේ ආයතනයෙන් කරන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හෝටලයක් වගේ ආයතනයක්. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පුළුවන්. අපේ රෙස්ටොරන්ට් එකට එන්න මෙන්න මේ වගේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා, අපේ ප්‍රණීත ආහාර තියෙන්නේ කියලා දාන්න පුළුවන්. ඒක මාකටිං. ඒගොල්ලන්ට තව එතනින් එහාට ගිහිල්ලා ඒගොල්ලන්ට පුළුවන් වීඩියෝ එකක්, සතියකට සැරයක් වීඩියෝ එක බැගින් ඒගොල්ලන්ගේ ආයතනයේ ඒ රෙස්ටොරන්ට් එකේ තිබෙන එක කෑම වර්ගය කොහොමද ඒගොල්ලෝ හදන්නේ කියලා ඒගොල්ලන්ගේ කිචන් එකේ දී රෙකෝඩ් කරපු කෙටි වීඩියෝ එකක් හැම සතියෙම YouTube එකට වගේම දාන්න. එතකොට ඒක එතන තියෙන කන්ටෙන්ට් එකක් මාකට් කරන්න. එතකොට ඒ කන්ටෙන්ට් එක නිසා ආයතනයේ ප්‍රවර්ධනය වීමක් සිද්ධ වෙනවා. එතකොට ආයතන වලට පුළුවන් ඒ වගේ වීඩියෝස් හදලා ප්‍රචාරය කරන්න, බ්ලොග් සයිට්ස් හදන්න පුළුවන්, මේ පරිශීලකයන්ට ගොඩක් තොරතුරු ලබා ගන්න. එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා පෝස්ට් හදලා දාන්න පුළුවන්. ඒකේ පාරිභෝගිකයාට වටිනාකමකුත් සමග මේ ආයතනයේ ප්‍රවර්ධනය දෙකම සිද්ධ වෙන ආකාරයට. එතකොට මේ පරිච්ඡේදෙත් කතා කරන්නේ අලෙවිකරණය කොහොමද, ස්ට්‍රැටජි එක සහ කන්ටෙන්ට් මාකටිං කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ වැඩිදුර විස්තර ඔයගොල්ලෝ මේ ටෙක්ස්ට් බුක් දෙක කියවලා ලබා ගන්න.